පාඩට ඇහෙනවා නැවත සර්. ඇහෙනවද? ආරයි. වර්ණ ධර්ම අර්ථ ශූන්‍ය එකක් බව දැක්වීමට බුදුන් වහන්සේ ඉදිරිපත් කළ තර්කයක්. තර්ක හතර පිළිබඳව නම් වැඩි අඳුනන්න යන්න ඕනේ නැහැ. ඔයාලා තර්කයන් හතරම දන්නවා. ජීව විද්‍යාත්මක තර්කය, ආචාර විද්‍යාත්මක තර්කය, සමාජ විද්‍යාත්මක තර්කය, ඓතිහාසික තර්කය කියන තර්ක හතර. ඒකට ආර්ථිකමය තර්කය කියලා අලුත් තර්කයකුත් මම දුන්නා. එතකොට ජීව විද්‍යාත්මක තර්කයෙන් වාසෙට්ට සූත්‍රය ඇසුරෙන් කරුණු පැහැදිලි කරා. නේද? ඒ වගේම තමයි සමාජ විද්‍යාත්මක තර්කය අග්ගඤ්ඤ සූත්‍රය ඇසුරෙන් කරුණු පැහැදිලි කරා. ආචාර විද්‍යාත්මක තර්කය අස්සලායන සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කරා. ඓතිහාසික තර්කය අම්බලට්ටික සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කරා. ඒ හතර වාට ලියන්න පුළුවන්. ලියා ගන්න එහෙම කෙනෙක් නැත්නම්. ඒ තර්ක හතර කියවෙන සූත්‍රයන් ටික. නැවත දෙන්න ඕනද? ඕනේ නැහැ සර් මේ ඒ වගේ ප්‍රශ්නක උත්තරයක් දුන්නත් එක්ක. දුන්නද? එහෙනම් ඒ ගැන ආයෙ කතා කරන්න යන්නේ නැහැ මම. එතකොට ඒ කියන සූත්‍ර ඇසුරෙන් මේ කියන සූත්‍රයන්ගෙන් දැන් අපි ගත්තොත් වාසෙට්ට සූත්‍රයෙන් ජීව විද්‍යාත්මක තර්කය තහවුරු කරනවා. කොහොමද තහවුරු කරන්නේ කියන එක ලියවෙන්න ඕන. නේද? ජීවීන් අතර විවිධ ප්‍රභේද තිබ්බත් සත්ව ශාක අතර විවිධ ප්‍රභේද තිබ්බත් සත්‍යය තුළ මනුෂ්‍යානමිති සාධකය එසේ බෙදාවෙන් කරන්න බැහැයි කියන දේ ජීව විද්‍යාත්මක තර්කයෙන් තියෙනවා. ඒක වාසෙට්ට සූත්‍රය ඇසුරෙන් තමයි විස්තර කරන්න වෙන්නේ. වාසෙට්ට සූත්‍රය. එතකොට වාසෙට්ට බමුණත් එක්ක ඇතිවෙච්ච ඒ සංවාදයත් එක්ක තමයි ඒක තහවුරු වෙන්නේ. right. ඊට පස්සේ සමාජ විද්‍යාත්මක සාධකය අග්ගඤ්ඤ සූත්‍රයෙන් පැහැදිලි කරනවා. නේද? ඒ කියලා කියන්නේ පූර්ණ වශයෙන් සමාජය තුළ විවිධ පාර්ශවයන් කටයුතු කරනවට ඒ පාර්ශවයන්ට නම් ලැබිලා තියෙනවා. හැබැයි මේ කියන දේ උපතින්ම ඒ පුද්ගලයාට ලබා දීම නැත්නම් වර්ග කිරීම නුසුදුසු බව තමයි අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෙන්වා දෙන්නේ. මම හිතේ ඉස්සලා ප්‍රශ්නේදීත් ඕක පැහැදිලි කරේ. අස්සලායන සූත්‍රයේදී කිව්වා අර ඓතිහාසික කියන්නේ පුද්ගලයා වශයෙන් මොකක්ද දෙනවද? මූලික වශයෙන් කුසල් මත නැත්නම් කුසල් තහවුරු කිරීමේ ප්‍රතිමලය මත බ්‍රාහ්මණයෙක් සුද්‍රයෙක්ද කියන එක බ්‍රාහ්මණයෙක්ද සුද්‍රයෙක්ද කියන එකද අපිට ස්ථිරවම කියන්න බෑ. ඒක පුද්ගලයාගේ කාර්යයන් අනුව තමයි සිදු වෙන්නේ. ඒ කියලා කියන්නේ වසලය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වසලයා කියන්නේ කවුද කියලා. නේද? නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාහ්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මනෝ. ක්‍රියාව අනුව තමයි පුද්ගලයා වසලයෙක්ද බුද්ධිමතෙක්ද ප්‍රඥාවන්තයෙක්ද කියන දේ පැහැදිලි කරනවා. ඒ නිසා ඒක අස්සලායන සූත්‍රයෙන් පැහැදිලි කරනවා. මම ඒක උත්තරයක් දීලා තියෙන තමයි මේ කෙටියෙන් කියන්නේ. වෙලාව විතර කරගන්න ඕන නිසා. ඊට පස්සේ අම්බලට්ටික සූත්‍රයෙන් ඓතිහාසික සාධකයේ යටතේ කරුණු පැහැදිලි කරනවා. ඒ කියලා කියන්නේ කුල પરම්පරාවට අනුව. දැන් වාසෙට්ට බමුණට ඔන්නෝක තමයි පැහැදිලි කරේ. මොකද්ද? සෝනදණ්ඩ බමුණට ඔන්නෝක තමයි පැහැදිලි කරේ. එතකොට කිව්වා අර හත්මුතු પરම්පරාවක් කියන සාධකය පැවතගෙන එනවායි කියන පිරිසුදු අවස්ථාව කියන දේ බුදුහාමුදුර පැහැදිලි කරනවා. කිසිදු ජාතියක් කිසිදු කුලයක් කිසිදු වර්ගයේ මේ කියන පිරිසිදු ජාතියකින් ඇවිල්ලා නැහැ. සම්මිශ්‍රව තමයි පැවතගෙන ඉරලා තියෙන්නේ. ඒ සම්මිශ්‍ර ජාතිත්වය පවත්වාගෙන ඒම තුල තමයි අම්බලට්ටික සූත්‍රයේදී ඓතිහාසිකව බුදුරජාණන් වහන්සේ විවේචනය කරන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඔතනින් අවසන් කරන්න පුළුවන්. මොනවා හරි තේරුම් නැති තැනක් තියෙනවා නම් නැවත අහන්න ඊළඟ ප්‍රශ්නට යන්න කලින්. හරි? ඊළඟ ප්‍රශ්නට යන්න කලින් තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් මගෙන් අහන්න. දෙවෙනි ප්‍රශ්නට යන්න කලින්. නෑ. දිලුජා තේරුණාද? සකිනි තේරුණාද? එක්ක මාව ඇහෙන්නේ නැද්ද? රයිට්. තේරෙන්නේ නැති කියලා හිතාගෙන දෙවෙනි ප්‍රශ්නට යනවා. බුදුන් වහන්සේ විසින් හඳුන්වා දුන් සිව්පසය හඳුන්වන්න. සිව්පසය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානම් පත්‍ය. හරි? ඒක
හඳුන්වන්න දෙයක් නැහැ. ඒක ලිව්වා නම් ඇති ඒ හතර. බුද්ධ ධර්මයේ ධර්ම ප්‍රචාර කටයුතු ඉටු කිරීමේදී පැහැදිලි ලෙස සිව් පිරිසේ සහයෝගීතාවය කැපී පෙනෙන ලක්ෂණයක් විය. එහි සත්‍ය අසත්‍ය බව විමසන්න. සිව් පිරිසෙහි සහයෝගය. මේක ලියන්නේ කොහොමද? බුද්ධ ධර්මයේ ධර්ම ප්‍රචාර කටයුත්ත සඳහා සිව් පිරිසෙහි මැදිහත් වීම නැත්නම් සහයෝගය. මක්නාද වැදගත් ලක්ෂණයක් වුණාලු. කරුණු දක්වන්නලු. මේක ලියන්න පුළුවන්. ඉක්මනින් කියන්න. ඔයාලා කතා කරන්නේ නැත්තේ? කතා කරන්නේ සර් නැත්නම් තමයි ප්‍රශ්නේ. ඒක ටිකක් අමාරුයි සර්. රයිට්. ඒක තමයි මං අහුවේ. ඒකට උත්තරයක් දෙන්න ඕනද කියන්නේ. හරි ලියා ගන්නකො. බුදුදහමේ ධර්ම ප්‍රචාර කටයුත්ත සඳහා සිව් පිරිසේ සහයෝගීතාවය. රයිට් ලියා ගන්නකො. බුදුදහමේ ධර්ම ප්‍රචාරක කටයුත්ත හිවත් බුදුදහමේ ඉගැන්වීම් ශ්‍රාවකීන් හට පැහැදිලි කර දීම උදෙසා බුදුන් වහන්සේ විසින් තමන් තනිව ධර්ම ප්‍රචාරක කටයුත්තෙහි නියැලීම නැත්නම් නිරත වීම මගින් අපේක්ෂිත ඉලක්කයට යාමට නොහැකියාව බුදුන් වහන්සේ විසින් දත් හේයින් නැත්නම් දැක්ක හේයින් දැන් දැක්ක අයුරින් කියන එක දත් හේයින් උන්වහන්සේ මගින් පළමුවෙන්ම ක්‍රියා කරනු ලැබුවේ භික්ෂු භික්ෂුණීන් වශයෙන් පැවිදි පාර්ශවයත් උපාසක උපාසිකා වශයෙන්
උපවැදි පාර්ශවයක් ඒ කියලා කියන්නේ පැවිදි නොවූ පිරිසක් කියන එක. උපවැදි පාර්ශවයක් ලෙස සිව් පිරිසක් හඳුනා ගැනීමයි. මෙහිදී සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහීන කොට අනිත්‍යගාමී පියවර උදෙසා ගමන් කරනු ලැබූ කොට්ටාසය ලෙස භික්ෂු සහ භික්ෂුණී පාර්ශවයන් හඳුන්වා දුන් අතර විශේෂයෙන්ම භික්ෂු භික්ෂුණීන් වෙනුවෙන් සිව්පසයෙන් සංග්‍රහ කිරීම උදෙසා උපාසක උපාසිකාවන් වෙත කාර්යයන් පැවරූ අතර භික්ෂු භික්ෂුණීන් සිව්පසයෙන් සංග්‍රහ ලබන අතර එසේ උපකාර කරන්නා වූ උපාසක උපාසිකා යන පාර්ශවයන් සඳහා ධර්ම දානයෙන් කටයුතු කළ යුතු අතර
එවිට විශේෂයෙන් ශ්‍රාවකීන් වශයෙන් භික්ෂු භික්ෂුණීන් මගින් උපාසක උපාසිකාවන් යහපතෙහි යෙදවීම නොදද්දී වරහන් ඇතුලේ දාගන්න ධර්මය කියන දේ නොදද්දී කියන ඇතුලේ වර්ගය වරහන් ඇතුලේ දාගන්න ධර්මය කියන දේ. ඒකට වඩාත් පැහැදිලි වෙනවා. මට ඒක කියන්න බැරි අමුලදී. ධර්මය ශ්‍රවණය කිරීමට ඉඩ සැලැස්වීම ඒකද බුදුරජාණන් වහන්සේ කියන්නේ නොඇසූ දහම් ඇසීමට සැලැස්වීම කියලා. ඒ වගේම ඇසූ දහම් ගැටලු ඇති තැන් නැත්තොත් ඒවා නිවැරදි කර ගැනීම කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හරි. යහපතේ යෙදවීම, නොදත් ධර්මයේ ශ්‍රවණය කිරීමට ඉඩ සැලැස්වීම, නිසි මාර්ගයට පුද්ගලයා යොමු කිරීම, නිසි මාර්ගයට පුද්ගලයා යොමු කිරීම, කුසලයෙහි සිත යොමු කිරීම, වැනි කාර්යයන් භික්ෂු භික්ෂුණීන් විසින් ඉටු කරත්ම උපාසක උපාසිකාවන් ඉහත කී ආකාරයට සිව්පසයෙන් තම භික්ෂු භික්ෂුණීන් ආරක්ෂා කළ යුතු වේ. වෙනමකේදීකින් මේ ආකාරයට කටින චීවර පූජාව නැත්තං වස් විසීම කටින චීවර පූජාව වරහන් ඇතුලේ වස් විසීම නැමැති ආගමික කටයුත්තේදී සිදුවනු ලබන්නේ මෙම සිව් පිරිසෙහි
මෙම සිව් පිරිසෙහි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයයි අන්‍යෝන්‍ය සම්බන්ධතාවයයි එහිදී තෙමසක් වූ කාලය පරාසය තුළ තෙමසක් වූ කාල පරාසය තුළ භික්ෂූන් ආරක්ෂා කරන ශ්‍රාවකීන් භික්ෂූන් ආරක්ෂා කරන උවස උවසියන් කියලා ලියාගන්න. භික්ෂූන් ආරක්ෂා කරන උවස උවසියන් අවසානයේදී කඨින චීවරය පූජා කිරීමෙන් වස් විසීමේ කාර්ය සමාපත්තියට පත් කරනු ලබන අතර භික්ෂූන් විසින්ද තෙමසක් වූ වස් ආරාධනා කාලය තුලදී පන්සල හා බැඳි සිරිත් පිරිත් භික්ෂුව හා බැඳි උවටැන් කිරීම සිදු කරමින් කටයුතු කළ යුතු වෙයි. එමගින් ධර්ම ප්‍රචාරක කටයුත්ත භික්ෂු භික්ෂුණීන් විසින් තම ශ්‍රාවකයන් උදෙසා සිදු කරනු ලබන අතර උපාසක උපාසිකාවන් මිහිදී භික්ෂු භික්ෂූන්ගේ අවවාද හා අනුශාසනා මත කටයුතු කළ යුතු වේ.
අවසාන ඡේදයේ බුදුන් වහන්සේ විසින් මේක වැඩිද? මේක වැඩිද? නෑ සර්. බුදුන් වහන්සේ විසින් චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සාන ලෙස පස්වග තවුසන්ට ධර්ම දේශනා කොට ධර්ම චාරිකාවෙහි නිරත කරනු ලැබුවේ ධර්මා ප්‍රචාරක කටයුත්ත සාර්ථක කොට ගැනීම උදෙසා භික්ෂූන් එම කාර්යයෙහි නිරත කිරීමෙනි මෙමගින් සිව් පිරිසෙහි සහයෝගීතාවය මගින් බුදුදහමේ ශීඝ්‍ර ව්‍යාප්තිය සිදු වූ බව දක්නට ලැබේ. right. ඔය උත්තරේ කියව ගන්න. ඕකෙන් ඔයාලට ඔය උත්තරේට අදාළ කරුණු ඔතන තියෙනවා. හරි. ඊළඟ එක තමයි පැවිදි ජීවිතයේ අරමුණ විය යුත්තේ කුමක්දයි විමසන්න. පැවිදි ජීවිතයේ අරමුණ විය යුත්තේ කුමක්දයි විමසන්න. ගාම්ගුරු පෙන්වා දුන්නා. ඔන්න මේක ලියා ගන්න. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ච කරණක්කාය ඒකේ තේරුම තමයි සියලු කෙලෙස් ප්‍රහීනයන් කොට දමා
සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහීන කොට දමා නිවන් සපත අරමුණු කොටගෙන නිවන් සපත අරමුණු කොටගෙන පැවති ජීවිතයට යොමු විය යුතු බවයි. යොමු විය යුතු බවයි. ඔය කියන කරුණ එකන ඒක අරමුණු කොටගෙන උත්තරේ හදා ගන්න පුළුවන්. එතකොට ඕකෙදී මම ඊළඟ එකක් ගන්නම් භික්ෂු ශාසනයේ ආරම්භයක් කියන්නේ. එතකොට භික්ෂු ශාසනයේ ආරම්භයත් කොහොමම තමයි සිද්ධ වුනේ. නේද? කොහොමම තමයි සිද්ධ වුනේ. එතකොට ඒකෙදී භික්ෂු ශාසනයේ ආරම්භය මුලින්ම පස්වක මහණුන්ගෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ යසකොල පුත්ත ඇතුළු යාළුවෝ 54යි ඒ 69 හැදෙන විදිය ලියන්න කියලා ඉවරලා ඒක තමයි ශීඝ්‍ර ව්‍යාප්තියකට ගියේ. හරිද? එතකොට මේ දෙක කොහොම කතා කරන්න ඉතින් එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. ඔයාලා ඒක දන්න නිසා. right. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා රාජ්‍යත්වයේ ප්‍රභාවය පිළිබඳ මතය අග්ගඤ්ඤ සූත්‍රය. sorry. ඔතන ඔයාලට අර ඉහතදී මම කිව්ව දේ ඒක නැවත තමයි ලියන්න තියෙන්නේ. ඒ උත්තරේම තමයි ඒකේ අග්ගඤ්ඤ සූත්‍රයට අනුව පෙන්වා දෙන්න වෙන්නේ. right. ඊට පස්සේ ඒකේ දෙක මම ඒක කියන්න යන්නේ ඒක හරි නිසා. සප්ත අපරිහානීය ධර්මයන් මගින් පෙන්වා දෙනු ලබන්නේ යහපත් රාජ්‍ය නායකයෙකුට රාජ්‍යයක් පාලනය උදෙසා අවශ්‍ය වන ප්‍රතිපත්තිකාමී මාවතක් කී විමසන්න. සප්ත අපරිහානීය ධර්මයන් මගින් අර්ධ සප්ත අපරිහානීය ධර්මයන් මගින් පෙන්වා දෙනු ලබන්නේ යහපත් රාජ්‍ය නායකයෙකුට රාජ්‍ය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිගාමී මාවතක්. මොකක්ද මේකද කියන්නේ? එතකොට ඔන්න සප්ත අපරිහානීය ධර්ම පාඩම් කියන්න වෙනවා. සප්ත අපරිහානීය ධර්මයන් මගින් යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා. එතකොට අර ලිච්ඡවී රජදරුවන් විසින් රාජ්‍ය පාලන තන්ත්‍රයේදී යොදා ගන්නා ලද නැත්නම් ගණතන්ත්‍ර පාලන ක්‍රමේදී යොදා ගන්නා ලද කරුණු ටික තමයි සප්ත අපරිහානීය ධර්ම වශයෙන් ඔයාලට ලියන්න වෙන්නේ. එතකොට මේ 7 ලියවෙන්න ඕන. මේ 7ම පැහැදිලි කරන්න හම්බෙන්නේ නෑ ඔයාලට. වෙලාවකුත් නෑනේ. 7ක් පැහැදිලි කරන්න වෙලාවක් නෑ. එතකොට එතනදි තමයි අර කපටි වෙන්න ඕන. ප්‍රඥාව කියන දේ ගන්න ඕන. එතනින්ම තමයි අර කියන එකාට අහන බලන එක නේද? බලන පරීක්ෂකවරයාගේ හිත ගන්න නම් ඔයාලා කල යුත්තේ එකම දෙයයි. සප්තපරිහානීය ධර්ම හඳුන්වලා ඊට පස්සේ කියන්නේ ලියලා හඳුන්වන්න මේ ලියලා ඒකෙන් කරුණු අඩුම තරමේ මෙතනදී නම් 4ක්වත් කෙටියෙන් පැහැදිලි වෙන්න වෙයි. 4ක් නේද? 4ක්වත් පැහැදිලි කරන්න වෙයි. හරිද? එකක් අපි ගමු. මොකද්ද? නිතර නිතර රැස්වීම. නිතර නිතර රැස්වීම කියන දේදී ඒකල කියන්නේ හදිසි ඕනම කටයුත්තක් කාරණයකට එළඹීමට පෙර නිතර නිතර එක්රැස් වෙනවායි කියලා කිව්වේ කණ්ඩායම් වශයෙන් මේ වස්තාදායක විදායක අධිකරණ කියන කටයුතු සඳහා වෙනම කණ්ඩායම් තමයි බිහි වෙලා තිබ්බේ නැත්නම් පත් කරගෙන තිබ්බේ. ඒ කණ්ඩායම් වල කාර්යාන්විත කිරීමේදී යොවුන් යම් කාර්යයක් හෙවත් ප්‍රස්තුතයක් වීමට කලින් ඔවුන් විසින් කල්තියා හඳුනාගෙන ඒ ගැටලුවට විසඳුම් කල්තියා මකරද පෙන්වා දීම තමයි නිතර නිතර රැස්වීමේ අරමුණ වෙන්නේ. සමගිව රැස්ස සමගිව කටයුතු කර සමගිව විසර යාම කියලා කියන්නේ ඔවුන් විසින් ඒ රැස් කර කියන්නේ තීරණය කොට ගන්න ලබන යම් තීන්දුව තියෙනවා. ඒවා පිළිබඳව කතා කිරීමට සමගිව රැස් වෙනවා කියලා කියන කණ්ඩායමේ සාමූහිකත්වය
රඳා පවත්වා ගනිමින් සාමූහිකත්වය රඳා පවත්වා ගනිමින් මොකක් කරනවද? පුද්ගලයා එතනදී කටයුතු කළ යුතු වෙනවා සමගිව රැස්ව. ඒතර කණ්ඩායමක් තමයි අදහස් තියෙන්නේ, කණ්ඩායමක තමයි ක්‍රියාත්මක වීම තියෙන්නේ, කණ්ඩායමක් තමයි මේක පිළිබඳ තීන්දුව తీරන ගන්න. ඒ නිසා සමගිව රැස්විය යුතුයි, සමගිව කටයුතු කළ යුතුයි. ඒ කියලා කියන්නේ අර පුද්ගල කණ්ඩායම යම්කිසි ගැටලුවක් පවතිනවා නම් ඒ ගැටලුවේ ස්වභාවය හඳුනා ගනිමින් මක් කරන්න ඕනද? ඊට කටයුතු කරන්න ඕන. සමගිව රැස්ව සමගිව කටයුතු කර විසිර යාම. ඊට පස්සේ කියනවා නොපැනූ නීති නොපැනවීම, පැනවූ නීති ආරක්ෂා කිරීම. මේක විශේෂයි. යාපත් රාජ්‍ය පාලනයකදී පුද්ගලයාට තහංචි දඬුවම් ඒ වගේම තමයි පුද්ගලයාට වැටකඩලු. ඒ කියලා කියන්නේ අපි කියනවා පුද්ගලයා වෙනුවෙන් දමන ලබන නීති රීති දැමීමට වඩා පුද්ගලයාට තමන්ගේ ජීවිතයේ නැත්නම් තමන්ගේ පෞද්ගලිකත්වයේ උදෙසා පනවා ඇති නීති. හිතන්න ආර්ථිකමය නීති. බදු මුදල් අය කිරීම, ඒ වගේම තමයි භාණ්ඩවල මිල ඉහළ දැමීම, ප්‍රතිපත්තිමය වශයෙන් මොකක් කරනවද? ඒවා යම්තාක් දුරකට පුද්ගලයාට සහනයක් ලැබුණොත් නැත්නම් පුද්ගලයාට සානදායී වැඩපිළිවෙලකට යොමු කළොත් තමයි පුද්ගලයා මොකක් වෙන්නේද? සතුටු වෙන්නේ. හැබැයි අර පනවා ඇති නීති රීති ටික නැත්නම් පනවා ඇති නීති රීති පාලනය කරගනිමින් ඒවා පිළිබඳව දැඩිව නවත නීති රීති පැනවීමෙන් පුද්ගලයා පීඩණයටපත් නොකර පනවා ඇති නීති රීති නිසියාකාරව පිළිපැදීමට යොමු කිරීමෙන් නිසියාකාරව පිළිපැදීමට කිරීම නැත්නම් ක්‍රියාත්මක කිරීමට යොමු කිරීමෙන් ආය අලුතෙන් නීති පැනවීම අත්‍යවශ්‍ය නොවන බව. බැරි වෙලාවත් උදාහරණයක් වශයෙන් අපි කියනවා බදු මුදල් සංශෝධනය, ඒ වගේම පුද්ගලයාට අර අපි කියනවා ටැක්ස් කියලා ගහන්නේ. ටැක්ස් කියලා බදු මුදල් වශයෙන් ගන්න අන්න එක තමයි. මොනවා හරි භාණ්ඩයක් ගත්තොත් අද පවතින මිලට නෙමෙයි හිත වෙනකොට තවත් එක වැඩි කරනවා. පුද්ගලයාගේ අත්‍යවශ්‍ය භාණ්ඩ කියන පද්ධතියට ඕක බලපාන්න පුළුවන්. නේද? දැන් අපි හිතන්නකෝ ලෝක වෙළඳ පොලේ පොරතල් මිල ඉහළ යනවායි කියලා අපේ රජයන් මොකද කරන්නේ? එක එක අවස්ථාවන්දී එක එක ආකාරයකටපත් කරනවද? ඔය පෙට්‍රල් ඩීසල් භූමි තෙල් ඔය කියන ඉන්ධන මිල ඉහළ දමනවා. හැබැයි කොහෙවත් අඩු වුණා කියලා ඔය ඉන්ධන මිල පහළ දමන්නේ නැහැ. හැබැයි අන්න එතනදී අපට පැහැදිලි වෙනවා පුද්ගලයා තුළ ඔය නීති රීති සමුදාය පනවා තිබෙනවා නම් ඒ නීති රීති ඉදිරියට ක්‍රියාත්මක කිරීම තමයි සුදුසු වෙන්නේ. බැරි වෙලාවත් ඒ නීති රීති ක්‍රියාත්මක නොකර පුද්ගලයා පනවා ඇති නීති රීති පැතකට කියන්නේ පසකට දමලා අලුතෙන් නීති රීති පනවාගෙන පාලනය කරන්න ගියොත් ඒක අසමත් පාලන ක්‍රියාවලියක් බව පෙන්වා දිය හැකියි. ඒ වගේම තමයි අපි ඔය කියන කරුණු හතක් තියෙනවනේ. ඔය හත ලියලා ඔය විදිහට ඒ කරුණු හතරක්වත් පැහැදිලි කරන්න. මම හිතනවා ඔයාලට පුළුවන් කියලා. හරි? ඒවට උත්තර දෙන්න ඕනේ නැහැ. ඔයා සාමාන්‍ය දේවල් කියන්නේ සාමාන්‍ය පැහැදිලි කිරීම, උත්තර ලිවීම, ඒ නිසා ඒ වගේ දේවල් වලට උත්තර දෙන්න යන්න ඒක පුළුවන්. රයිට්. ඊට පස්සේ මොකද තව ප්‍රශ්න ටිකක් තියෙනවා සාකච්ඡා කරන්න ඕන. උත්තරයක් විතර ලියා ගන්නත් ඕන නිසා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා නම් කර ඉන් එකක් හඳුන්වන්නලු. මට කියන්න බලන්න උතරින් කවුද දන්නවද? හංසමාලි මොනවද ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා කියන්නේ? මොනවද ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා? ඉක්මන් කරලා කියන්න. ඒ වගේ දේවල් පොඩි කාලේ ඉතින් ඉගෙන ගත්තානේ. හංසමාලි